සතියට ප්‍රවේශයක්. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සතියෙන් යුතුව ජීවත් වන්නට, සතිමත් බව වඩන්නට ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාව බෞද්ධ රූප වාහිනී නාලිකාව අදත් මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් සතියට ප්‍රවේශයක් වැඩසටහන. සදහවත්නි, අදත් සුපුරුදු පරිදි මේ වැඩසටහන විකාශය වන මොහොතේ ඒ වෙනුවෙන් බරපැන දරමින් ඔබ හැමදෙනාටම මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට ආස්ථාව උදා කර දෙන්නේ ඒ වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ තාදී උතාරා අමරසිංහ දියණියගේ පළමු ජන්මදිනය නිමිත්තෙන් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ගීතා අමරසිංහ, සුනිල් අමරසිංහ හා ජයලතා අත්තනායක මව්පියවරුන් ඇතුළු සියලුම ඥාතීන්ට දීර්ඝායුෂ පතමින් පියතුමන් විසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. එහෙමනම් සතියෙන් යුතුව ජීවත් වන්නට, ඒ සතිමත් බව වඩන්නට, මෙලොව පරලොව සුගතිය අත්පත් කරගන්නට ඔබ හැමදෙනාටම හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙතැන් සිට ආරම්භ කරමු. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතියට ප්‍රවේශයක්. සුබ දවසක්. සතියට ප්‍රවේශයක්. අපි අද දවසේදීත් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි අද දවසේදීත් අපත් සමග මේ වැඩසටහනට එක් වෙනවා කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් හැමදාම වගේ අද දවසේදීත් අපි සූදානම් වන්නේ මොහොතක් සතිමත් වෙලා අපේ වැඩසටහන ආරම්භ කරන්න. ඉල්ලීම හැමදාම වගේ අද දවසේදීත් වැඩවලින් බැහැරව සතිමත් වෙන්නට, සතිමත් බව ප්‍රායෝගිකව පුරුදු පුහුණු වන්නට මෙය මොහොතක් කරගන්නා ලෙසයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි, හැම දිනකටම අද දවසත් සතිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන ආරම්භ කරන මේ මොහොතේ ප්‍රායෝගිකව සතිය පුරුදු කරන්න කෙටි වෙලාවක් යොදා ගන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා ඉඳගෙන සතිය පිටවද්ද අපි මොකද්ද කරන්න කියලා. අපි ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක අපේ හිත පවත්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි වෙනදා ඉඳගෙන ඉඳලා තියෙනවා. හැබැයි අපි ඉඳගෙන ඉන්න කයත් එක්ක අපේ හිත තිබුණේ නැහැ. ඉඳගෙන ඉන්න කය මෙතන තියෙනවා. හිත එක්ක අතීතේ වෙච්ච දේවල් වල, එහෙම නැත්නම් කරන්න තියෙන අනාගත සැලසුම් වල, එහෙම නැත්නම් බාහිර පුද්ගලයෝ, බාහිර තැන් වශයෙන් අපේ අවධානය නැත්නම් හිත බාහිරේ තමයි තිබුණේ. කය එක තැනක, හිත තව තැනක. දැන් අපි සතිය පිහිටවද්දි කරන්නේ මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක අපේ හිත නැත්නම් අපේ අවධානය තියාගන්න උත්සාහ කරන එක. එතකොට ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පහසුවක් විදියට අපි ඉස්සල්ලාම කරන්නේ අවට පරිසරයේ ශබ්ද ටිකක් සිහියෙන් අහනවා. එතකොට අපේ මනස එක එක කල්පනාවල තිබ්බනම් ඒ කල්පනාවලින් අපේ මනස අයින් වෙලා මේ වර්තමාන මොහොතේ ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් භාවයටපත් වෙනවා. ඊට පස්සේ අපිට ඒ සතිය පාවිච්චි කරලා ඒකඟ වෙච්ච හිත පාවිච්චි කරලා කය ගැන අවධානය යොමු කරගෙන කය අනුව සිහිය පවත්වන්න පුළුවන් කමට ඒක පහසුවක් වෙනවා. ඉතින් ඒකින්ද අපි ඉස්සලාම අවට පරිසරයේ ශබ්ද අහලා ඉඳගෙන ඉන්න කයට අවධානය යොමු කරලා කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරේ අපි සතිමත් වෙන්න උත්සාහ කරනවා. එතකොට කයට මොනවාද මේ වෙලාවේ දැනෙන්නේ? හුලං වදින තැනක ඉන්නවා නම් සීතල දැනෙන හැටි, සමහර විට කයට රස්නේ දැනෙන ආකාරය, කයේ හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට උදරේ පිම්බෙන හැකිලෙන ආකාරය වශයෙන් මේ හිත පුළුවන් තරමක් කයත් එක්ක යාලු කරගෙන ඒ කයත් එක්ක සිහිය පවත්වනවා. ඒතර හුස්ම හොඳට ප්‍රකට වෙන කෙනෙක් නම් හුස්මත් එක්ක දිගටම සිහිය පවත්වන්න පුළුවන්. නැත්නම් උදරේ පිම්බීම හැකිලිම හෝ සමස්ත වශයෙන් කයට දැනෙන දේවල් කෙරේ සතිමත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ විදිහට විනාඩි කිහිපයක් සතිමත් වෙන්නයි උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ ඉරියව්ව සම්බර කරගෙන හොඳට කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර ඉරියව්වක් කරගන්න. ඇඟ දරදඬු කරගන්නේ නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක තමන්ගේ කය සකස් කරගන්න. කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක නිදිමත නොයන්න උපකාරී වෙන එක නිසා කොන්ද කෙලින් තියාගන්න එකත් කරන්න ඕනේ. S2 වහ ගන්නකොට ගොඩක් තද කරගන්න නැතුව සාමාන්‍ය විදියට S2 වහ ගන්න එකත් ඔයගොල්ලෝ කරන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන ඉරියව්ව සම්බර කරගෙන
අත් දෙකත් පහසු විදියකට තියාගෙන S2 පියා ගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදියට S2 වහගෙන දැන් ඕගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද අහන්න උත්සාහ කරන්න. තමන්ගේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඔගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ පවතින විවිධ ශබ්ද ඔගොල්ලන්ට හොඳින් ඇහෙයි. ඔගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ පවතින පුංචි පුංචි ශබ්ද පවා ඔගොල්ලන්ට හොඳින් ඇහෙයි. ඇහෙන සියලු ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. දැන් ඕගොල්ලෝ අවට පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා ඕගොල්ලෝගේ අවධානය කය වෙත ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න එකයි කරන්නේ. තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තාම මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. තමන් හුලං වදින තැනක ඉන්නවා නම් හුලං වදිනකොට කයට දැනෙන සිසිලස, සමහර විට කයට රස්නේ දැනෙනවා නම් ඒ බව, කයේ හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න උත්සාහ කරන්න. බාහිර ලෝකේ අමතක කරලා හුස්මත් එක්ක කෙටි වෙලාවක් යාළු වෙලා ඉන්න. තමන්ගේ අවධානය වෙනස් වුණොත් අවධානය වෙනස් වුණ බව දැනගත්තට පස්සේ නැවතත් අවධානය කය වෙත ගන්න. නැවත හුස්ම ඉහළ පහළ යන ආකාරය සතියෙන් නිරීක්ෂණය කරන්න. හුස්ම ඉහළට යනකොට දැනෙන ආකාරය, හුස්ම පල්ලෙහාට හෙළන විට වැටෙන ආකාරය සිහියෙන් දැනගන්න. හැකිතාක් තමන්ගේ අවධානය හුස්මත් එක්ක රඳව ගන්න උත්සාහ කරන්න. හුස්ම අතර පවතින විවිධ වෙනස්කම් හොඳින් සිහියෙන් නිරීක්ෂණය කරන්න.
තමන්ගේ අවධානය වෙනස් වුණොත් නැවතත් අවධානය කය වෙත ගන්න. හොඳයි අපි කෙටි වෙලාවක් ඉඳගෙන සතිමත් වෙන්න කාලය යොදාගත්තේ. ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඒක ඊටාම වැදගත්. ඒකින්ද ඔයගොල්ලෝ හැම දවසකම අඩුම විනාඩි 10ක්වත් මේ ඉඳගෙන සතිමත් බව පුරුදු කරන්න කාලය යොදා ගන්න ඕනේ. ඒක ඊටාම වැදගත් වෙනවා අපේ සතිමත් බව තමන්ගේ ජීවිතයේ දියුණු කරගන්න. විනාඩි 10කට වඩා කාලයක් යොදා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක දවසේ එක කොටසක් බවට පත් කරගන්න. හැම දවසකම සතිමත් වාඩි වීමක් සඳහා මේ විදිහට කාලය යොදා ගන්න. එතකොට අපිට ඉස්සරහට තව තවත් කාලය වැඩි කරගෙන සතිමත් බව හොඳින් දියුණු කරගන්න අපිට ඒක ලොකු උදව්වක් බවට පත් වෙනවා. අයබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අදත් සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නයි. මොහොතක් අපි සතිමත් වුණා. දැන් අපි සූදානම් වෙන්නේ න්‍යායාත්මකව ඔබ වෙත අපේ වැඩසටහනට සමීප කරන්නයි. අපි අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දරුවන් කුමන ජීවන කුසලතාවයක් වර්ධනය කළ යුතුද යන කාරණාව පිළිබඳව තමයි කතා කරන්නේ. මේ සඳහා අපි කැඳවගත්තා ළමහා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛජන්ත කොතලාවල මහතා. එතුමා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තමයි නියෝජනය කරන්නේ. වෛජන්ත කොතලාවල විශේෂඥ වෛද්‍යතුමනි ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් හිතවතුනි අපි අද දවසේදී මේ සාකච්ඡා කරන්නට හදන කාරණාව වැඩිහිටියන්ට තාමත්ම යෝග්‍ය වෙන කාරණාවක්, දරුවන් සිටින වැඩිහිටියන්ට ඊටාත්ම වැදගත් වෙන කාරණාවක් විදිහට තමයි අපි හඳුනාගත්තේ. සතිය සමග කොහොමද දරුවන්ගේ මනස වැඩි දියුණු කරන්නේ කියන කාරණාවත් අපි කතා කරන්නට සූදානම්. විශේෂඥ වෛද්‍යතුමනි මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි ළමා මනෝවිද්‍යාවේ විෂයපතය ගැන අපි දැන කියාගෙනම අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔව් කුෂාල්. ඇත්තටම අපි ළමයෙක් කියලා හඳුන්වන්නේ අවුරුදු 18ට අටු දරුවන්ට. ඉතින් මේකේ අපි කොටස් දෙකකට බෙදනවා. ඔබ බැලුවොත් එහෙම මගේ විශේෂඥභාවයේ තියෙන්නේ ළමා හා නව යෝන් මනෝවෛද්‍ය විශේෂඥ කියලා. ඒතර අපි ළමා කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් උපතේ සිට අවුරුදු 12 දක්වා කාලය තුල ඉන්න දරුවන් අපි ළමා කියන වචනයෙන් හඳුන්වනවා. ඒ වගේම අවුරුදු 12යි 18යි අතර පසුවන දරුවන්ට අපි කියනවා නව යෝන් වියේ පසුවන දරුවන් කියලා. ඉතින් මේ කොට්ටාශ දෙකම තමයි නියෝජනය කරන්නේ අපි මේ ළමා හා නව යෝන් විෂය පතයට. ඉතින් මේව දරුවන්ගේ අපි මානසික රෝග කියලා කිව්වහම සමහරුන්ට හිතෙනවා මේක මේ උග්‍ර මානසික රෝග ගැන තමයි අපි බලන්නේ කියලා. නෑ, එහෙමම නෑ. අපේ විෂය පතයට අයිති වෙනවා කාරණා තුනක් ඇත්තටම. මානසික සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ අපි දන්නවා සිතුවිලි සම්බන්ධ විවිධාකාර ගැටලු හෝ වෙනස්කම් තියෙනවා නම්. ඒ වගේම හැඟීම් සම්බන්ධ. හැඟීම් කිව්වහම දුක, සතුට, තරහ ඒ වගේ හැඟීම් සම්බන්ධව ගැටලු පවතින ඒවත් අපිට ඒ විෂය පතයට අයිති වෙනවා. මානසික සම්බන්ධ කියලා කිව්වහම ඒ වගේම හැසිරීම් සම්බන්ධ ගැටලු. අපි දකිනවා සමහර දරුවන්ට ඒකට පාදක වෙන්න පුළුවන් හැඟීම් සම්බන්ධ ගැටලු හෝ සිතුවිලි සම්බන්ධ ගැටලු. ඉතින් හැසිරීම සම්බන්ධ ගැටලු තියෙනවා නම් අපි හිතමු ඒක ඇබ්බැහිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයේ අධි බව හෝ මද බවක් වෙන්න පුළුවන්. ඒ වගේ හැසිරීම සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒවත් අයිති වෙන්නේ අපේ විෂය පතයට. ඒ වගේම ඉගෙනීම සම්බන්ධ පාසල් අධ්‍යාපනයේදී බුද්ධි සංවර්ධනය, එතකොට අකුරු කියවීම, ලිවීම, ඒ වගේ කුසලතාත් අපේ විෂය පතයට අයිති වෙනවා. ඉතින් මේ දරුවන්ගේ ඒවා සමහර ඒවා නිකන් ගැටලු තත්ත්වයේ විතරයි පවතින්නේ. හැම අවස්ථාවෙම ඒවා රෝගී තත්ත්වයටපත් වෙන්නේ නැහැ. නමුත් අපේ ප්‍රධාන කාර්යයක් තමයි දෙමව්පියන් හෝ ගුරුවරුන් අපිට යොමු කළාම දරුවෙක්ව එහෙම දරුවාගේ මෙම තියෙන තත්ත්වය කුමක් නිසාද මෙවැනි තත්ත්වයක් හටගෙන තියෙන්නේ කියලා අපි
නිරීක්ෂණය කරලා සොයා බලනවා. එතකොට මේක මානසික හැසිරීම සම්බන්ධ රෝගී මට්ටමකට ගිහිල්ලාද කියන එකත් අපි සොයා බලනවා. ඉතින් ඊට අදාළව අපි ප්‍රතිකාර කිරීම, ඒවා මනෝචිකිත්සක ප්‍රතිකාර සහ ඇතැම් විට අවශ්‍ය අවස්ථාවලදී ඖෂධමය ප්‍රතිකාර උනත් කරන අවස්ථා තියෙනවා. හොඳයි. වෛද්‍යතුමනි, දරුවන් ළමාවියේදී ලබා ගන්නා අත්දැකීම්, ඒ කියන්නේ පොඩි කාලේදී ලබා ගන්නා වූ අත්දැකීම් ඉදිරි ජීවිතයේ උන්ගේ සාර්ථක කරගන්න කොච්චර වැදගත් වෙනවද? දරුවෙක් ළමාවියේ ලබන අත්දැකීම් ඇත්තටම ඉතාමත්ම වැදගත්. මොකද ඒවා තුලින් තමයි ඒගොල්ලන්ගේ අනාගත ජීවිතය සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ හැසිරෙන ස්වභාවය, සිතන පතන ස්වභාවය, පෞරුෂත්වය විශේෂයෙන්ම තීරණය වෙන්නේ. ඉතින් ඇත්තටම විද්‍යානුකූලවත් හොයාගෙන තියෙනවා උපතේ සිට අවුරුදු 5 දක්වා කාලේ දරුවෙක් ලබන අත්දැකීම් ඒගොල්ලන්ගේ සම්පූර්ණ ජීවිතය වෙනත් මගකට යොමු කිරීමට පවා දැඩි බලපෑමක් ඇති කරනවා කියලා. ඇත්තට මේකට හේතුව තමයි අපි දන්නවා අපේ මොළයේ ඇදිලා තියෙන්නේ ස්නායු සෛල වලින්. ඉතින් මේ මුල් අවධියේදී ස්නායු සෛල වේගයෙන් වර්ධනය වීමක් සිදු වෙනවා මොළය තුල. මේ වැඩෙන දරුවෙක්ගේ මොළය තුල. ඉතින් එතකොට ඒගොල්ලෝ ලබන අත්දැකීම් මොළයේ ඇත්තටම ක්‍රියාකාරීත්වය මෙන්ම සංයුතිය පවා වෙනස් කරන්න හේතුපාදක වෙනවා. ඉතින් මේ ලබන අත්දැකීම් බොහෝ දුරට අර මම කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ අනාගත ජීවිතයේ ඒගොල්ලන්ගේ හැසිරීම කොයි වගේ පුද්ගලයෙක් වෙයිද, කොයි වගේ ගතිගුණ තියෙන පුද්ගලයෙක් වෙයිද කියන එක තීරණය කරනවා. එතකොට අපි මේ අත්දැකීම් ගැන පොඩ්ඩක් තව විස්තර කළොත් එහෙම මේ අත්දැකීමුත් අපිට බෙදන්න පුළුවන් එක එක ආකාරයට. සමහර අත්දැකීම් තියෙනවා බොහොමත් ධනාත්මක අත්දැකීම්. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්ට පුළුවන් තරම් ළමා කාලයේදී ධනාත්මක අත්දැකීම් මේගොල්ලන්ට ලබා දෙන්න. දැන් උදාහරණයක් වශයෙන් ඒගොල්ලන්ට අලුත් දේවල් ගවේෂණය කරන්න, එතකොට මිතුරයන් ඇසුරු කරන්න, සෙල්ලම් කිරීම, ඒවත් තුලින් සුබවාදී ධනාත්මක අත්දැකීම් ලබා දෙන්න එක තමයි ඇත්තටම අපි පාසල් පද්ධතියෙන් පෙර පාසල් වලින් දෙමාපිය වශයෙන් සිදු කරන්නේ. නමුත් අපි ඒකම දන්නවා සමහර අත්දැකීම් තියෙනවා ටිකක් අභියෝගාත්මක අත්දැකීම්. ඉතින් ඒකත් කුෂාන් ඉතාමත්ම වැදගත්. මොකද අපේ ජීවිතය අපි දන්නවා අර රෝසමල් යහනාවක් නෙමෙයිනේ. අපේ ජීවිතේ අපි කැමති වුණත් අකමැති වුණත් විවිධාකාර හැලහැප්පීම්, අභියෝග, ගැටලු දරුවෙක් වශයෙන්, තරුණයෙක් වශයෙන්, වැඩිහිටියෙක් වශයෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම දරුවෙක් යම් ප්‍රමාණයකට අභියෝගාත්මක ගැටලු වලට, අත්දැකීම් වලට මුහුණ දෙන එක හොඳයි. එකකින් යම් පන්නරයක් ලැබෙනවා. නමුත් ඒ එක්කම සමහර අත්දැකීම් අපි හඳුන්වනවා මේ අනර්ථකාරී ළමා අත්දැකීම් කියලා. කියන්නේ ඒව ගොඩක් හිංසාකාරී, මානසික පීඩාකාරී අත්දැකීම්. විශේෂයෙන්ම බහලා ඇති අපේ සායන වලටත් නිතරම පැමිණෙනවා ළමයි විවිධාකාර වූ හිංසනයන්ට භාජනය වෙලා. ඒ හිංසනයන් ශාරීරික හිංසනයන් වෙන්න පුළුවන්, මානසික හිංසනයන් වෙන්න පුළුවන්, ලිංගික හිංසනයන් වෙන්න පුළුවන්. ඒ වගේ හිංසනයන්ට භාජනය වීම දිගින් දිගටම සිද්ධ වෙනවා නම් එතකොට ඒක හැබැයි දරුවෙක්ගේ මානසික, සමාජීය, කායික, ශාරීරික සංවර්ධනයට ඉතාමත්ම බාධාවක්. ඉතින් ඒවා සමහරලාට මේ ළමාවියේ ලැබපු හිංසාකාරී අත්දැකීමක් එයාගේ ජීවිතයේ සම්පූර්ණ ස්වභාවය වෙනස් කරන්න, ස්නායු පද්ධතිය යම් මට්ටමක බිඳ වැටීමක් ඇති කරන්න පවා හේතු වෙන්න පුළුවන්. ඉතින් එතකොට දෙමව්පියෙක් වශයෙන්, වැඩිහිටියන්, ගුරුවරුන් වශයෙන් අපිට ප්‍රධාන වගකීම් 3ක් පැවරෙනවා. පළවෙනි එක තමයි අපි ඉංග්‍රීසි මේක හඳුන්වන මේ වගකීම් 3 safety, support and improve the self කියන එක. අපි පොඩ්ඩක් ඒක විස්තර කරමු. ඒතකොට safety කියන්නේ අර වගේ අභියෝගාත්මක ගැටලු වලින් වළක්වන එක නෙමෙයි. නමුත් අර වගේ අනර්ථකාරී, හිංසාකාරී පීඩා දරුවගේ පරිසරයේදී, නිවසේදී නැත්නම් පාසලේදී සිදු වෙනවා නම් ඒවා වළක්වලා safety කියන්නේ ආරක්ෂාකාරී පරිසරයක්, පසුබිමක් ලබා දීම දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමක්. හරි? ඒ වගේම සපෝට්. ඉතින් දරුවන් මෙවැනි අභියෝගාත්මක අත්දැකීම් වලට මුහුණ දෙනකොට ඒවට ඇත්තටම දරුවෙක් බලාපොරොත්තු වෙනවා ඒක අත්‍යවශ්‍යයි දරුවෙක්ට සපෝට් කරන එක, සහයක් දක්වන එක. මේ වගේ අවස්ථාවලට මුහුණ දීම සඳහා. ඉතින් ඒක දෙවෙනි වගකීම. තුන්වෙනි වගකීම තමයි අපෙන් දෙමව්පියෝ නිතරම අහන දෙයක් තමයි අපි උදව්ත් කරනවා, ආරක්ෂාවත් හැම විටම සපයනවා. මේ දරුවාට අපි එයාව
කුසලතා කොහොමද අපි සංවර්ධනය කරන්නේ? මේ දරුවාට මොනවද අපි ලබා දෙන්න ඕනේ? මේවට මුහුණ දීම, මේ පෞරුෂත්වය වර්ධනය කරන්න අපි මොන වගේ කුසලතාවයක්ද මොන වගේ දෙයක්ද අපි කළ යුත්තේ කියන එක දෙමාපියෝ අපිට අහන දෙයක්. මම හිතන්නේ අපි වැඩසටහනේ ඊළඟට ඒක ටිකක් විස්තරාත්මකව බලමු මොන වගේ කුසලතාද වැඩිහිටියන් වශයෙන් අපි දරුවන්ට ලබා දිය යුත්තේ කියලා. හොඳයි. මම හිතන්නේ වෛද්‍යතුමනි අපි ඉතාමත්ම හොඳ තැනකට අපගේ කතිකාවතේ පැමිණියා. මම හිතන්නේ මට හිතෙනවා දැන් ඔබතුමා සඳහන් කළ පරිද්දෙන්ම දෙමාපියන් ගුරුවරුන් වශයෙන් දරුවන්ගේ වර්ධනය කළ යුතු කුසලතාවයන් පිළිබඳව ඔබතුමා සඳහන් කරන්නට යෙදුණා. මේ පිළිබඳව අපි කතා කරමු. ඉතාමත්ම හොඳ දෙයක් මේද. ඔව්. ඇත්තටම මම මේ වෙලාවේ විස්තර කරන්න කැමති දරුවෙක්ට ලබා දිය යුතු සහ දරුවෙක් විසින් සංවර්ධනය කරගත යුතු ජීවන කුසලතා 10ක්. අපි ඒවට කියනවා ජීවන කුසලතා කියලා, නැත්නම් ජීවන නිපුණතා කියලාත් අපි අදහස් කරනවා. ඒකෙන් මුල් පළවෙනි එක ඇත්තටම තමයි මේ තමා පිළිබඳ දැනීම. මම හිතන්නේ මේ වගුවේ අපිට පෙන්눔 කරනවා පළවෙනි එක self awareness කියන එක. ඒ කියන්නේ තමා පිළිබඳ අවබෝධය. තමන් කොයි වගේ පුද්ගලයෙක්ද, තමාට දැනෙන සිතුවිලි මොනවද, මේ අවස්ථාවේ මට දැනෙන්නේ දුකක්ද, තරහක්ද, හැඟීම් පිළිබඳ අවබෝධය, සිතුවිලි පිළිබඳ අවබෝධය සහ තමා පිළිබඳ යථාබෝධයක් ලබා ගැනීම දරුවෙක්ට ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක තමයි පළවෙනි පියවර ලබා දිය යුතු කුසලතාවය. මොකද මේක අපි දන්නවා සතිමත් භාවයටත් ඉතාමත්ම සම්බන්ධ දෙයක්. මොකද සතිමත් භාවයත් අපි ඇත්තටම පළවෙනි දේ තමයි අපිට දැනෙන සිතුවිලි, හැඟීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඉතින් ඇත්තටම අපි වෛද්‍ය විද්‍යාවේදී, මනෝවෛද්‍ය විද්‍යාවේදී දැන් පිළිගත්ත මනෝ චිකිත්සක ක්‍රමයක් තමයි මේ CBT. එහෙම නැත්නම් cognitive behavior therapy කියන මනෝ චිකිත්සක ප්‍රතිකාරය. ඉතින් ඒකෙත් ඇත්තටම මූලික පදනම තමයි මේ දරුවෙක්ගේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට තමාට දැනෙන සිතුවිලි මොනවද, තමාට දැනෙන හැඟීම් මොනවද කියන එක දරුවාට අවබෝධයක් ලබා දීම. සහ ඒ පිළිබඳ කතා බහක නිරත වීම. ඉතින් මේ කුසලතාවය තමයි පළවෙනි එක සහ ඒක තමයි ඇත්තටම පදනම අනිත් කුසලතා දරුවාට ක්‍රමයෙන් ලබා දීමේදී. දැන් අපි බලමු දරුවෙක්ට ඒ තමාගේ හැඟීම් පිළිබඳ අවබෝධයක් ලැබුණට පස්සේ තවත් ජීවන කුසලතා life skills දෙකක් ඒක තුලින් පැන නගිනවා. වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි අපි හඳුන්වනවා මේ controlling of emotions. අපි දන්නවා දැන් අපිට කේන්තියක් යනවා මේ අවස්ථාවේදී කෝපයක් ඇති වෙනවා කියන එක. ඉතින් ඒක පාලනය කරගන්නේ කෙසේද කියන එක තමයි ඊළඟ කුසලතාවය. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. දැන් අපේ සායන වලට අපිට නිතරම දරුවන් යොමු වෙනවා සමහරලාට දෙමව්පියන් ඇවිල්ලා අපිට කතා කරනවා. ඉතාමත්ම සුලභ තත්ත්වයක් මේක. දරුවන්ට හරිම ප්‍රකෝපකාරී. කෝපය පාලනය කරගන්න බෑ. කේන්ති යනවා. ඉතින් මේක මේ ලොකු දරුවෝ සම්බන්ධයෙන් නෙමෙයි. ඇත්තටම සමහරලාට අපේ සායන වලට එන්නේ දරුවගේ වයස අවුරුදු 2යි 3යි ඒ වගේ ඉතාමත්ම ලදරු වයසේ පසු වෙන දරුවන්. ඒ වගේම ඒ සිට අවුරුදු 18 19 දක්වා දරුණුත් දෙමව්පියෝ පැමිණෙන හරිම ප්‍රකෝපකාරී කියලා. ඉතින් කොහොමද මේ කේන්තිය වගේ හැඟීමක් පාලනය කරගන්න කියන එකට තමයි අපි එතකොට උපදෙස් සපයන්නේ. ඉතින් මම හිතන්නේ මේක කුසලතාවයක් දරුවන්ට හුරු කරවිය යුතු. හැඟීම් කොහොමද පාලනය කරගන්නේ කියන එක. ඉතින් ඒකටත් මම හිතන්නේ අර තමුන් පිළිබඳ දැනීම, හැඟීම් පිළිබඳ දැනීම, අවබෝධය ඉතා අත්‍යවශ්‍යයි පාලනය කර ගැනීම සඳහා. එතකොට ඊළඟ කුසලතාවය මම කිව්වේ තුන්වෙනි එක තමයි මේ coping the stress. පීඩාකාරී අපි දන්නවනේ ටිකක් ආතතිය කියන එක ගැන අපි කතා බහ කරලා තියෙනවා. මම හිතන්නේ වැඩසටහන වල කතා කරලා තියෙනවා. ඒතර මේ ආතතිය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. ඉතින් ආතතිය කළමනාකරණය කර ගැනීමටත් විවිධාකාර ක්‍රමශිල්ප තියෙනවා. ඉතින් එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට අපි වෙනස් වෙන්න පුළුවන් කොහොමද ආතතිය කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් ඒක තමයි තුන්වෙනි කුසලතාවය වැඩිහිටියෙක් සහ දෙමාපියෙක් වශයෙන් දරුවන්ට ලබා දිය යුතු. ඒකත් ඊටාත්ම අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයක්, life skill එකක්. එතකොට මේ තුන එක්කහු කළාම, ඒ කියන්නේ මම කලින් සඳහන් කරපු හැඟීම් පිළිබඳ, තමා පිළිබඳ අවබෝධය, ඊට පස්සේ මේ
දැනෙන හැඟීම් පාලනය කර ගැනීම, ආතතිය කළමනාකරණය කර ගැනීම කියන තුන එක්කහවු වෙලා ඒ දේ දරුවාට හැකියාව ලැබෙනකොට ඒ කුසලතා තුන, එතකොට අපි කියනවා මේ දරුවා ස්ථායී තත්වයකට, ස්ථාවර තත්වයකට, ස්ටේබල් සෙල්ෆ් කියන තත්වයට පත් වෙනවා කියලා. ඉතින් එතකොට එයාට අවබෝධයක් ලැබෙනවා යාගේ හැඟීම් ගැන, ඒවා සංයමයකින් යුතුව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් පළවෙනි පියවර තමයි මුල් කුසලතා තුනෙන් සිද්ධ වෙන්නේ මේ දරුවාගේ සෙල්ෆ් එක ස්ටේබල් කරන එක. එතකොට වෛද්‍යතුමනි ස්ථාවර සමාජ සම්බන්ධතා පිළිබඳවත් අපි කතා කරන්නට අවශ්‍යයි. ඔව්. අර මං කිව්වා වගේ මේ අපි සමාජ සම්බන්ධතා දැන් අපි ජීවත් වෙන්නේ සමාජයක නේ. දැන් දරුවෙක්ගේ සමාජය තමයි ඇත්තටම කුඩා කාල ඉඳලා අපි ගත්තොත් එහෙම සමාජයේ මුලින්ම පෞල් සමාජය. දැන් දෙමව්පියන් ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. ඊළඟට පෙර පාසලට ගියාම එතනත් ඒක පරිසර සමාජ පද්ධතියක්. ඒකට ඒගොල්ලන්ට ගුරුවරු ඉන්නවා, සම වයසේ යහළුවෝ ඉන්නවා, තමුන්ට වඩා වැඩිමහල් යහළුවෝ ඉන්නවා. ඉතින් ඒ සමාජයත් සමග අන්තර්ක්‍රියාකාරකම් කිරීම, යහපත් සමාජීය සබඳතා පැවැත්වීමත් පුද්ගලයෙක් වශයෙන්, අතරම වැඩිහිටියෙක් වශයෙන් අත්‍යවශ්‍ය කුසලතාවයක්. ඉතින් මේ කුසලතාවයත් අපි ලබා දිය යුත්තේ කුෂාන් ඊ타මත්ම කුඩා කාලේ ඉඳලා. සෑම කුසලතාවයක් වගේම. ඉතින් අර පුද්ගලයා ස්ථාවර වීම, දරුවා එයාගේ හැඟීම් පාලනය කරලා ඒක ස්ථාවර වීම අත්‍යවශ්‍යයි. එයාට බොහොම ධනාත්මක සමාජීය කුසලතා වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් මුල්ම සමාජීය කුසලතාවය තමයි මේ සහකම්පනය කියන එක. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා එම්පති කියන එක. කියන්නේ තමාගේ හැඟීම් අපිට පාලනය කරගත්තට පස්සේ තමයි දරුවෙක්ට පුළුවන් අනිත් පුද්ගලයාගේ තියෙන හැඟීම් ගැන යම් අවබෝධයක් ඇති කරගන්න. අපි අහලා තියෙනවා මේ වචන දෙකක් තියෙනවා, එම්පති සහ සිම්පති කියලා. සිම්පති කියන්නේ තව කෙනෙක්ගේ දුක දැක්කහම අපි අනේ යාපව් අපොයි කියලා කියන එක. නමුත් ඒක නෙමෙයි අපි විද්‍යානුකූලව සාමාන්‍යයෙන් කියන්නේ වඩාත්ම යහපත් හැඟීම තමයි මේ එම්පති කියන එක. අනිත් කෙනාට දුකක් තියෙනවා කියන එක ගැන අපි අවබෝධ කරගන්නවා. ඒ වගේම අපි sannivedanaya කරනවා ඔබගේ තියෙන ඒ අපහසුතාවය, හැඟීම, දුක අපිට වැටහුණා කියන එක. ඒ අවබෝධය තුලින් අනිත් පුද්ගලයාට යම්කිසි උපකාරයක් කිරීම තමයි අපි එම්පති කියලා හඳුන්වන්නේ. ඉතින් මේක ඊටාමත්ම වැදගත් සංකල්පයක් දරුවෙක්ට. අපි නිතරම අපිට සායන වලට එන දෙමව්පියන් කියනවා අපිට විවිධාකාර ගැටලු තියෙනවා, ආර්ථික ප්‍රශ්න, සමහරලාට බොහොම අසීරු තත්ත්වයෙන් ඉන්නේ. නමුත් මේ දරුවට අපිට පේන විදිහට කිසිම ඒ ගැන අපි ගැන ඒ සහකම්පනයක්, අනුකම්පාවක් පේන්නේ නැහැ කියලා. මොකද සමහරලාට දරුවෝ ඉන්නෝ දැන් නිතරම ස්මාර්ට් ෆෝන් ඉල්ලනවා වෙන්න පුළුවන්. නැත්තම් දෙමව්පියන්ට ඉතාමත්ම පීඩාකාරී ලෙස මේ දේවල් ඉල්ලනවා. නමුත් ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ දෙමව්පියන්ගේ මානසික තත්ත්වය, ඒගොල්ලෝ කොතරම් අපහසුයකින්ද ඉන්නේ කියන එක පිළිබඳ හැඟීමක් නැති දරුවෝ ඉන්නවා. ඉතින් මේ කුසලතාවය ඉතාමත්ම වැදගත්. ඇත්තට මේක තමයි පදනම වෙන්නේ දරුවෙක්ට යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා. ඒ වගේම ඔබට මේ ප්‍රස්තාරයෙන් වගුවෙන් පේනම ඇති මේ සහකම්පනය කියන එක දරුවෙක්ගේ ඇති වුණාට පස්සේ ඒ තුලින් පැන නගිනවා තවත් කුසලතා දෙකක්. ඊළඟ එක තමයි effective communication. ඵලදායී sannivedanaya කියන එකට. දැන් දරුවෙක්ට අනිත් පුද්ගලයා පසු වෙන්නේ මොන වගේ හැඟීමකින්ද, මෙයා දුකෙන්ද ඉන්නේ, සතුටින්ද ඉන්නේ, කේන්තියෙන්ද ඉන්නේ කියන අවබෝධය ලබා ගත්තට පස්සේ එයාට පහසුයි මේ ඵලදායී ලෙස sannivedanaya කරන්න. දැන් sannivedanaya කියලා අදහස් කරන්නේ අපිට හිතට එන ඕනම දෙයක් පවසන එක නෙමෙයි. ඒක නෙමෙයි කුසලතාවය කියන්නේ. අනිත් පුද්ගලයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න, තැනට ගැළපෙන ආකාරයෙන් අපේ අදහස් ප්‍රකාශ කිරීම සහ සවන් දීම. දැන් sannivedanaya කියන එකේ කොටස් දෙකක් තියෙනවා කුෂාන්. එකක් තමයි අපිට තියෙන අදහස ප්‍රකාශ කරන එක, අනිත් එක සවන් දීම. අනිත් පුද්ගලයා මේ පවසන දේ අපි ඇත්තටම අවබෝධ කර ගැනීම. ඉතින් මේ කුසලතා දෙකම මම හිතන්නේ අත්‍යවශ්‍ය කුසලතා දෙකක් දරුවෙක්ට කුඩා කාලේ ඉඳලා වර්ධනය කළ යුතුය. අපි දන්නවා ගොඩාක් පවුල් වල අපිට දක්නට ලැබෙනවා ඊ타මත්ම පීඩාකාරී විවිධාකාර ගැටුම් තියෙනවා. දෙමව්පියෝ අතර අඩදබර තියෙනවා. සමහරවිට දෙමව්පියනුයි දරුවනුයි අතර අඩදබර තියෙනවා. එහෙම නැත්නම් දරුවන් සහෝදර සහෝදරියන් අතර විවිධාකාර ගැටලු තියෙනවා. එහෙම නැත්නම් ඒ දරුවනුයි පාසලේ ගුරුතුමියයි එක්ක නැත්නම් පන්තියේ ළමයි එක්ක ගැටුම් තියෙනවා.
ඉතින් ඇත්තටම මේක ටිකක් හොයලා බැලුවාම ප්‍රධාන ගැටලුව තියෙන්නේ මේ හරියට මේ sannivedanaya කියන කුසලතාවය නැතිකම. ඒ අදහස ප්‍රකාශ කරන්නේ සමහරලාට දරුවා වචනෙන් නෙමෙයි විවිධාකාර වෙන දේවල් වලින්. සමහරලාට පහර දෙමින් වෙන්න පුළුවන්. සමහරලාට විවිධාකාර වෙන ක්‍රමයන් භාවිතා කරනවා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් මේ ඵලදායී sannivedanaya කියන කුසලතාවය අපි දරුවාට ලබා දීම තමයි ඊළඟ කුසලතාවය. ඒ වගේම ඊළඟ සමාජීය කුසලතාවය තමයි මේ interpersonal relationships. ඉතින් අර කලින් කිව්ව කුසලතා දෙක සංවර්ධනය වෙච්ච දරුවෙක්ට ඊටාත්ම පහසුයි යහපත් ඒ කියන්නේ අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඉතින් මේ අන්තර්පුද්ගල සම්බන්ධතා කියන එක අපේ ජීවිතේ ඊටාත්ම වැදගත් දෙයක්. කලින් සඳහන් කළා වගේ දෙමව්පියන් එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක, ගුරුතුමියන් එක්ක, පන්තියේ අනිත් දරුවන් එක්ක, අසල්වැසියන් සමග ඉතින් යහපත් රිලේෂන්ෂිප් එකක් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි දකිනවා සමහර දෙමව්පිය ඇවිල්ලා කියනවා මේ දරුවට යාළුවෝ නැහැ. එයාට තේරෙන්නේ නැහැ කොහොමද යාළුවෙක් ඇති කරගන්නේ. එහෙම නැත්නම් යාළුවෙක් ඉන්නවා හැබැයි බොහොම ටික කාලයක් ඊට පස්සේ රණ්ඩු වෙනවා. ඒ යාළුකම බිඳ වැටෙනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට උපදෙස් දෙන්නත් පුළුවන්. දෙමව්පියන්ටත් කාර්යභාරයක් තියෙනවා. දරුවට සමහර දරුවෝ ඉන්නවා ඉතින් ස්වාභාවිකව ඒගොල්ලන් ටිකක් අපහසුයි ඒක ඇති කරගන්න. ඉතින් යම් කිසි සහයක් දරුවට ලබා දෙන්න අනිත් අයත් එක්ක කොහොමද මේ යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් පවත්වා ගන්න කියලා. ඉතින් මේ තුන දරුවෙක්ගේ වර්ධනය කරන්න අපිට පුළුවන් වුණොත් එතකොට දරුවගේ ස්ටේබල් රිලේෂන්ෂිප්ස් ස්ථාවර අන්තර්පුද්ගල සම්බන්ධතා ඇති වෙනවා. ඒකත් ඉතාමත් අත්‍යවශ්‍ය කොටසක්. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි ඒත් එකම වෛද්‍යතුමනි දෙමාපියන් ගුරුවරුන් වශයෙන් දරුවන්ගේ වර්ධනය කළ යුතු කාරණා පිළිබඳව තමයි අපි කතා කරේ. එතකොට ඉහළ බුද්ධිමය කුසලතාවයක් අපි දරුවන්ගේ වර්ධනය කරන්නට අවශ්‍යයි ගුරුවරුනුත් ඒ වගේම දෙමාපියනුත් වශයෙන්. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපි අර කලින් සඳහන් කරපු කොටස් දෙක. ඒ කියන්නේ දරුවාගේ මානවභාවය ස්ථාවර වෙනකොට ඊට පස්සේ ඒක ප්‍රයෝජනවත් වෙනවා ඊළඟට දරුවාගේ අන්තර්පුද්ගල සම්බන්ධතා සමාජීය සම්බන්ධතා දියුණු කරන්න. ඉතින් මේ දෙකම ස්ථාවර වෙනකොට ඊට පස්සේ හරි පහසුයි දරුවෙක්ට අර අපි කියනවා ඉහළ බුද්ධිමය කුසලතා සංවර්ධනය කරගන්න කියලා. ඉතින් මොනවද මේ ඉහළ බුද්ධිමය කුසලතා? ඉතින් ඒවෙන් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ක්‍රියේටිව් තින්කින් කියන එක. ඒ කියන්නේ නිර්මාණශීලී චින්තනය කියන එක. මම හිතන්නේ අපේ සමාජයේ ටිකක් දරුවන්ගේ ටිකක් අපිට අඩුවෙන් දක්නට ලැබෙන එකක් තමයි මේ නිර්මාණශීලී චින්තනය කියන එක. ඒතර නිර්මාණශීලී කියන්නේ අපි ගොඩක් බොහෝ අවස්ථාවල අපි දකින්නේ පොතපතේ තියෙන දැනුමෙන් විභාග වලට ලියනවා. ඉතින් ඒ ඇසුරෙන් තමයි අපි අධ්‍යාපන ක්‍රමات අවාසනාවන්ත ලෙස බොහෝ විට සකස් වෙලා තියෙන්නේ. එතකොට අපිට දක්නට ලැබෙනවා දරුවන්ගේ අර නිර්මාණශීලීත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ නිර්මාණශීලීත්වයට මහා විශාල සම්පත් අතරම අවශ්‍ය නැහැ. ඉතාමත්ම කුඩා කලදී සමහරලාට ඇත්තටම දරුවෝ නිර්මාණශීලී වැඩිහිටියන් විසින් තමයි ඒකට එච්චර අවස්ථා සපයන්නේ නැත්තේ. ඉතාමත්ම පොඩි දරුවෙක් වුණත් නූල් කෑල්ලක් ගල් කැටයක් ටින් එකක් අරගෙන යම්කිසි නිර්මාණයක් කිරීමේ ඒකට ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් මේක සංවර්ධනය කිරීමට දායක වීම දෙමාපියන්ගේ වගකීමක්. එතකොට ඊළඟ කුසලතාවය තමයි මේ ක්‍රිටිකල් තින්කින් කියන එක. අපි මේකට කියනවා සූක්ෂම චින්තනය. ඒ කියන්නේ දරුවෙක්ට දකින දේ විවේචනාත්මකව සංසන්දනාත්මකව කිරා මැන බලලා තේරුම් ගැනීමේ හැකියාව. දැන් අපි දකින දෙයක් තමයි බොහෝ අවස්ථාවලදී රූපවාහිනියෙන් වේවා අනිත් ජනමාධ්‍යයෙන් වේවා පරිසරයෙන් වේවා පෙන්නන දේවල් දකින දේවල් ජීවිතයේ ඇත්තටම තියෙන යථා ස්වરૂපේ නෙමෙයි. ඊටාත්ම වෙනස් වෙච්ච ලෝකයක් තමයි සිහින ලෝකයක් තමයි සමහරලාට මවලා පේන්නේ. ඉතින් අපි දරුවන්ට අපිට 100%ක් ඒ දේවල් වලට නිරාවරණය වීම වළක්වන්න අපහසුයි. නමුත් දෙමාපියෙක් වශයෙන් ප්‍රධාන කාර්යභාරය තමයි දකින දේ අර ක්‍රිටිකලි තින්ක් කරන්න. විවේචනාත්මක සංසන්දනාත්මකව කිරලා මැනලා තෝරා බේරාගෙන අවබෝධ කර ගැනීමේ හැකියාව ලබා දීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් මේ කුසලතා දෙක වර්ධනය වෙනකොට තවත් කුසලතා දෙකක් වර්ධනය වෙනවා. එකක් ඊළඟට තමයි problem solving skills කියලා. ගැටලු විසඳීමේ හැකියාව. දැන් අපි ගොඩක් වෙලාවට සමාජයේ දකින දෙයක් තමයි
දරුවෙක්ට ගැටලුවක් මතු වුනහම අපි උදව් කරන්න ඕනේ, සහාය වෙන්න ඕනේ. නමුත් දෙමව්පියෝ ගිහිල්ලා ඒ ගැටලුව දරුවට විසඳලා දෙනවා. ඒක තරම්ම සාර්ථක නැහැ. එතකොට අපි කල යුත්තේ ගැටලුවක් කොහොමද විසඳන්නේ කියන කුසලතාවය ලබා දීමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි දන්නේ නැහැ දරුවගේ ජීවිතයේ විවිධාකාර අවධිවලදී විවිධාකාර ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු කොහොමද විසඳන්නේ කියන හැකියාව ලබා දීම ඊටාම වැදගත්. ඒ වගේම තවත් දෙකක් කුසලතා දෙකක් අන්තිම දෙක ඇත්තටම ඩිසිෂන් මේකින් කියන එක. කියන්නේ තීරණ ගැනීමේ හැකියාව. තීරණ ගැනීමේ හැකියාවත් ඉහළ බුද්ධිමය කුසලතාවයක්. දැන් අර මං කලින් සඳහන් කළපු කුසලතා වර්ධනය වෙනකොට නිර්මාණශීලී චින්තනය, සූක්ෂම චින්තනය, ප්‍රශ්න විසඳීමේ හැකියාව කියන කුසලතා දියුණු වෙනකොට අර තීරණ ගැනීමේ තමුන්ට ජීවිතය පිළිබඳ විවිධ තීරණ ගැනීමේ කුසලතාවය ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මම මේ කුසලතා 10 බොහොම කෙටියෙන් විස්තර කළා. ඉතින් මෙතෙන්දි මම විශේෂයෙන් සඳහන් කළ යුතු දේ තමයි මේක මේ chart එකේ පේනවා වගේ ගලාගෙන යාමක් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලම ඒ දරුවාගේ මනෝභාවය එයාගේ ස්ථාවර වෙනවා. ඊට පස්සේ එම දරුවාගේ අර රිලේෂන්ෂිප්ස් අන්තර්පුද්ගල සම්බන්ධතා ස්ථාවරය වෙලා ස්ටේබල් රිලේෂන්ෂිප්ස් ඇති වෙනවා. ඒ දෙක වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ දරුවෙක්ට ඉහළ බුද්ධිමය කුසලතා සංවර්ධනය කරන්න උදව් කරන්න. ඉතින් මේ හැම තැනදීම සතිමත් භාවය කියන එක අපි පදනමක් ලෙස භාවිතා වුණා. සහ මෙම හැම අවස්ථාවකදීම දරුවෙක් සතිමත්ව සිටීම මෙම කුසලතා අත්වත් කර ගැනීමට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතන්නේ වෛද්‍යතුමනි තාමත් වැදගත් දෙයක් සඳහන් කරන්නට යෙදුණා. දෙමාපියන් ගුරුවරයන් වශයෙන් දරුවන්ගේ වර්ධනය කළ යුතු කුසලතාවයන් පිළිබඳව තමයි අපි වෛද්‍යතුමා සමග කතා බහ කරමින් සිටියේ. එතෙන්දී එතුමන් විසින් කුසලතා 10ක් පිළිබඳව විග්‍රහ කරනු ලැබුවා. ඒ කුසලතා 10ම වර්ධනය කරගන්නට ඉවහල් වෙන ප්‍රධාන කාරණාවක් විදිහට එතුමා සඳහන් කරන්නට යෙදෙනවා සතිමත් බව කියන එක. එහෙම නේද වෛද්‍යතුමනි? ඉතින් එසේනම් අපි අද සාකච්ඡාවේ තවත් මානයකට තමයි අපි පියමනින්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි, දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට විශේෂයෙන්ම මානසික සෞඛ්‍යයට පමණක් නෙමෙයි සෞඛ්‍යයට කියලා අපි පොදුවේ ගත්තොත් එහෙම කොහොමද බලපාන්නේ කියන කාරණාව මම හිතන්නේ මේ දේ ඉතාමත්ම වැදගත් වෙනවා අපිට. ඔව්. දරුවෙක්ගේ අපි දැන් කතා කළේ කුසලතා අත්වත් කර ගැනීම සංවර්ධනයනේ. මම තව පොඩි කාරණයක් මතක් කරන්න කැමති ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් සෞඛ්‍ය කියලා කියන්නේ කුෂාන් ඒකේ කොටස් 4ක් තියෙනවා. එකක් තමයි මේ ෆිසිකල් හෙල්ත්. ඒ කියන්නේ මේ ශාරීරික කායික ශාරීරික සෞඛ්‍ය කියන එක. අපි ඒක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඊළඟට මේ සයිකොලොජිකල් මේ මෙන්ටල් හෙල්ත් මානසික සෞඛ්‍ය. ඒ වගේම සමාජීය සෞඛ්‍ය සෝෂල් හෙල්ත්. ඊළඟ කොටස තමයි මේ ස්පිරිචුවල් හෙල්ත් ආධ්‍යාත්මික සෞඛ්‍ය. අපි අර කලින් කියපු කුසලතා සංවර්ධනය වෙනකොට අපිට ඊ타ත්ම පහසුවෙන් අපිට ඒ වගුව බැලුවාම පේනවා මුලදී අපි දරුවෙක්ගේ මේ මානසික සෞඛ්‍ය එහෙම නැත්නම් කායික සෞඛ්‍ය සංයමය තමයි අර මුල් කුසලතා වලින් පිළිබිඹු කරන්නේ. ඊළඟට අපි ගිහිල්ලා තිනා සමාජීය සෞඛ්‍ය අන්තර්පුද්ගල සම්බන්ධතා මගින් සමාජීය සෞඛ්‍ය කියන සංකල්පේ අන්තිමට අර ඉහළ බුද්ධිමය කුසලතා පැතැනට එනකොට ඇත්තටම අපි මානසික මෙන්ම ඉහළ ආධ්‍යාත්මික සෞඛ්‍යයත් අපි ඒ අවස්ථාව වෙනකොට දරුවෙක්ගේ ස්ථාවර තත්වයකට පත් කරනවා. ඉතින් ඔබ ඇසූ ප්‍රශ්නයට මම කලිනුත් සඳහන් කළා මේ හැම තත්වයකදීම දරුවෙක්ට දෙමාපියන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබ කිව්ව කාරණේ ඊ타ත්ම නිවැරදි. දරුවෙක් දෙමාපියන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය යහපත් තලයක පැවතීම අත්‍යවශ්‍යයි දරුවෙක්ට උපකාර කිරීම සඳහා. මම පොඩි උදාහරණයක් කියන්නම් ඒකට. අපි දන්නවා දැන් අපි ගුවන් යානයක ගමන් කරනකොට ඒකේ දෙනවා උපදෙස් වගේක් ලබා දෙනවා. දැන් ගුවන් යානයේ හදිස්සි අනතුරකට ලක් වුණොත් එහෙම ස්වයංක්‍රීයම අර ඔක්සිජන් මාස්ක් කියන එක ඉබේම පල්ලෙහාට වැටෙනවා. එතකොට දෙන උපදේශ තමයි ඔබ දරුවෙක් සමග ගමන් කරන්නේ නම් වැඩිහිටියෙක් වශයෙන් පළමුව තමාගේ ඔක්සිජන් මාස්ක් එක දාලා තමුන් ස්ථාවර වුණාට පස්සේ තමයි දරුවාට ඔක්සිජන් මාස්ක් එක පැළඳිය යුතු කියන කාරණාව. අතර මේකට ලොකු හේතුවක් තියෙනවා. දෙමව්පියා හෝ වැඩිහිටියා ස්ථාවර නොවි අපිට අමාරුයි දරුවෙක්ට නිසියාකාර උපකාරයක් කරන්න. ඉතින් මෙතෙන්දිත් සිද්ධ වෙන්නේ ඒ කාරණාවම තමයි
අපේ මානසික සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් දරුවෙක්ට උදව් කිරීම සඳහා. එතකොට ඇත්තටම සතිමත්භාවය දරුවෙක්ට අපි පුරුදු පුහුණු කරවීමේදී පළවෙනි කාරණයක් තමයි දෙමව්පියනොත් සතිමත්භාවය ප්‍රගුණ කරනවා නම් ඒ වගේ ඉතාමත්ම වැදගත් දරුවෙක්ට ඒක කියලා දීම සඳහා. ඒක ක්‍රම කීපයකට සිද්ධ වෙනවා. මොකද දරුවෝ ගොඩාක් වෙලාවට බොහෝ අවස්ථාවලදී ඒගොල්ලෝ දෙමව්පියෝ දිහා බලලා තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ හැසිරීම් රටා හැඩගස්වා ගන්නෙ. ඉතින් ඒක නිසා අපි මොඩල් එකක් විදිහට දෙමව්පියෝ ක්‍රියා කරනවා. ඒක නිසා අත්‍යවශ්‍යයි දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍ය හා සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම. හොඳයි. ඒත් එක්කම ඔබතුමා වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරන්නට යෙදෙනවා මේ නව යෝන් විය පිළිබඳව. මට දැනගන්න කැමති ඔබතුමා මේ වැදගත්ම සමයක් කියන කාරණාවත් ඔබතුමා මතු කරන්නට යෙදෙනවා මේ නව යෝන් විය කියන කාරණාව. ඇත්තටම නව යෝන් විය වැදගත් සමයක් වෛද්‍යතුමනි. අපි කියනවානේ සමහරක් වෙලාවට රැල්ලට ගිහිල්ලා වැඩ වරද්ද ගන්නා වූ සමයක් කියලත් මේ නව යෝන් විය කියන සමය. සතිමත් බව සහ නව යෝන් විය ඔබතුමා හඳුනාගන්නේ කොහොමද? නව යෝන් විය කියන්නේ මොකක්ද කියන එකත් අපි දැනගන්න කැමතියි. නව යෝන් විය කියන්නේ ඇත්තටම ජීවිතයේ ඉතාමත්ම වැදගත් සමයක්. ඒ කියන්නේ මේ ළමාවිය ඉක්ම වූ දරුවෙක් හැබැයි වැඩිහිටියෙකු බවට පත් වෙලත් නැහැ. ඉතින් ඒක බොහොම සංක්‍රාන්ති සමයක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. සංක්‍රාන්ති සමයක් අර ඔබ කිව්වා වගේ රැල්ලට යන සමයක් අපි කියනවා බොහොම කැළඹිලිකාර සමයක් කියලා. ඉතින් ළමාවිය ඉක්ම වූ නිසා මේ දරුවට ළමයින්ගේ ගති ලක්ෂණත් සමහරලාට තියෙනවා. ඒගොල්ලෝ වැඩිහිටියන්ගේ දේවල් අනුකරණය කරන්න අත්හදා බලන්නත් උත්සාහ කරනවා. ඒ වගේම දරුවෙක්ගේ ශාරීරික වෙනස්කම් සිදුවන අවධියක්, මානසික වෙනස්කම් සිදුවන අවධියක්, සමාජීය වෙනස්කම් සිදුවන අවධියක්. ඉතින් මේ සංක්‍රාන්ති සමය බොහොම කැළඹිලි සහිතයි. සමහරලාට දරුවටත් තේරුම් ගන්න බෑ අපහසුයි මම ළමයෙක්ද වැඩිහිටියෙක්ද කියන කාරණාව. නැත්නම් විතර දෙමාපියන්ට හඳුනා ගන්නත් බෑ මේ අපේ දරුවා දැන් මේ ළමයෙක්ද වැඩිහිටියෙක්ද කියන කාරණේ. ඉතින් මේක ටිකක් පොඩි පැටලිලි සහගත කාලයක්. නමුත් ඊටාත්ම අත්‍යවශ්‍ය කාලයක්. මොකද වැඩිහිටියෙක් වීමේ මුල් පියවර තබන්නේ මේ කාලය ඇතුළත. ඉතින් අපි දන්නවා මේ දරුවන්ට විවිධාකාර ගැටලු අපේ සමාජයත් සංකීර්ණයි, විවිධාකාර පාරිසරික අත්දැකීම් ලැබෙනවා. සමහරලාට මේ කාලේ ඒගොල්ලන්ට අපි දන්නවා හැමෝම අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග අභියෝගات තියෙනවා. ඒ වගේම ගොඩක් දරුවෝ විවිධාකාර ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නෙත් මේ කාලය ඇතුළත. ඉතින් මේ කාලේ මේ කැළඹිලි සහිත කාලයකට සතිමත් බව කියන එක මම හිතන්නේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒගොල්ලන්ට අත්‍යවශ්‍යයි එම දරුවන්ට තමා කවුද කියන එක හඳුනා ගන්න. ඒ වගේම තමාට දැනෙන සිතුවිලි, තමාට දැනෙන හැඟීම් මොනවද කියලා ඒ පිළිබඳව සතිමත් වීම සහ ඒවා කළමනාකරණය ගැනීම අත්‍යවශ්‍ය සමයක් තමයි මේ නව යෝන් විය කියන කාලය. ඉතින් අපි සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට තමයි අපි නව යෝන් වියේ පසු වෙනවා කියලා හඳුන්වන්නේ. ඔබ කිව්ව ආකාරයට දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් තමයි මෙම නව යෝන් වියේ පසු වෙන දරුවන්. වෛද්‍යතුමනි ඒත් එක්කම මම දැන් සූදානම් වෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් දිහාට ඔබතුමාගේ අවධානය යොමු කරන්නට. දෙමාපියන් වශයෙන් කරන වැරැද්දක් තමයි මට කරන්න බැරි වෙච්ච දේ ළමයාගෙන් කරන්නට උත්සාහ කිරීම. උදාහරණයක් විදිහට මට ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණා නම් දරුවව ඉංජිනේරුවෙක් කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට දරුවා කැමති කලා ශාස්ත්‍රයෙන් යන්නේ. දරුවට එතකොට ආතතියක් ඇති වෙනවා. දරුවගේ මුළු ජීවිතේම කඩා වැටෙනවා වගේ දෙයක් සිදු වෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද මේ පිළිබඳව? දෙමාපියන්ගේ තවත් වගකීමක් සහ යුතුයකමක් තමයි ඇත්තටම දරුවන්ගේ කුසලතා හඳුනා ගැනීම. දැන් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් මේ දරුවෝ වෙනුවෙන්ම ඒගොල්ලන්ගේ චරිත ස්වභාවය මොනවද? ඒගොල්ලෝන්ගේ දක්ෂතාවයන් හැකියාවන් තියෙන්නේ මොනවටද? ඒගොල්ලන්ගේ කැමැත්ත මොකක්ද තියෙන්නේ කියලා හඳුනා ගැනීමත් දෙමාපියන්ගේ ලොකු කාර්යභාරයක්. ඉතින් එතකොට අපි දන්නවා අපේ දෙමාපියන් වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිතයේ අත්දැකීම් අනුව ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් මගේ දරුවා මම මේ ශාස්ත්‍රයට යවනවා කියලා ඒ වගේ බලාපොරොත්තු තියෙන්න පුළුවන්. නමුත් ඒක දරුවාගේ චරිත ස්වභාවය හැකියාවන් සමග ඊතරම් ගැළපෙන්නේ නැත්නම් ඒ සඳහා මේ ෆෝස් කිරීම, ඒ කියන්නේ පෙළඹවීම, පීඩාකාරී ලෙස ඒ දරුවන්ට ඒකට යෝජනා කිරීම මම හිතන්නේ ඊතරම් සාර්ථක වන්නේ නැහැ.
ඉතින් එතකොට දරුවන්ට ඒකේ ආත්ම විශ්වාසය අඩු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ කාර්ය කරන්නේ සතුටින් නෙමෙයි නම් ඒගොල්ලන්ගේ අනාගතයට ඒකේ දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වඩා සුදුසු දේ තමයි දරුවන්ට උපකාර කරන එක. ඒගොල්ලන්ගේ හැකියාවල් හඳුනා ගන්න, ඒගොල්ලන්ගේ හැකියාවට ගැළපෙන ශාස්ත්‍රයක් හඳුනා ගන්න, ඒ ශාස්ත්‍රයේ ඉදිරියට ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපි දන්නවා දැන් මේ වර්තමාන ලෝකයේ විවිධාකාර ශාස්ත්‍ර තියෙනවා. අලුත් රැකියා අවස්ථා, අලුත් අධ්‍යාපන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ දෙමාපියෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. නැත්නම් සමහරවිට ඒගොල්ලෝ අර සාම්ප්‍රදායික රැකියා සඳහාම දරුවා යොමු කරන්න හිතෙන්න පුළුවන්. එහෙම දැනුවත් වෙලා අලුතෙන් තියෙන ශාස්ත්‍ර මොනවද? ඒක ඇත්තටම දෙමාපියන්ට ලොකු අවබෝධයක් නැත්නම් ඒ ගැන තොරතුරු හොයාගන්නත් විවිධාකාර ක්‍රම ආයතන තියෙනවා, ගුරුවරුන් ඉන්නවා. ඒවා පිළිබඳ දැනුවත් වෙලා දරුවාට සහාය වීම අවශ්‍යයි. ඔවුන් කැමති, ඔවුන්ට හැකියාව තියෙන ශාස්ත්‍රයක ඉදිරියට යාම සඳහා ඔවුන්ට සහාය දැක්වීම. ඒත් එක්කම වෛද්‍යතුමනි මම අපේ සාකච්ඡාවේ අවසානයේදී පියමනින්නට සූදානම් වෙන්නේ මේ දවස්වල ඇති වෙලා තිබෙන, ඒ කියන්නේ සමාජීය වශයෙන් ඇති වෙලා තිබෙන මානසික ගැටලු පිළිබඳව අපි කෙටියෙන් යුතුව සඳහනක් කරමු. ඔව් කුෂාන්, ඇත්තටම අපි හැමෝම දන්නවා දැන් කොවිඩ් වසංගත තත්ත්වයක් සමග අපේ සාමාන්‍ය ජීවිතය ගොඩාක් වෙනස් තත්ත්වයකට මානයකට තල්ලු වුණා. අපි දන්නවා ඉස්කෝල වැහුව අපෝල පැවතුනේ නැහැ. ඉතින් දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔවුන්ගේ සංවර්ධනය සඳහා මේ දෛනික වැඩපිළිවෙලක් තියෙන එක. අපි දන්නවා ඉස්සර දරුවෝ මාස 3ක් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා දැන් අප්‍රේල් අගෝස්තු වල නිවාඩු සමයක් තියෙනවා කියලා. ඒ කාලේ නිවාඩුව ගන්නවා. විභාග නිසි කාලේ පැවතුණා. නමුත් ඒ සම්පූර්ණ ඒ ස්ට්‍රක්චර් එක, ඒ සංයුතිය යම්ට ඉතා විශාල බාධාවක් වුණා. දරුවෝ නිවසේම තමයි රැඳී සිටියේ. ඉතින් ඒගොල්ලෝ ඉස්කෝලේ ගියේ නැහැ. ඒගොල්ලන්ට මිතුරන් හමු වීමේ අවස්ථා අඩු වුණා. ක්‍රීඩා කටයුතු කරපු දරුවන්ට ඒ තරඟවලට ඒ පුහුණු වීම වලට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. ඒ වගේම වෙනදා එළියට ගිය දරුවන්ට ඒව කරන්න බැ නිවාස තුල දරුවන් කොටු වුණා. ඒ වගේම ඒගොල්ලන්ට අධ්‍යාපනය ලැබුණේ මේ ඔන්ලයින් ක්ලාස් එක. ඒ එක්කම තව ප්‍රවණතාවයක් ආවා. දෙමව්පියන්ට සිද්ධ වුණා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ පරිගණක යන්ත්‍ර, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් වගේව දරුවන් අතට පත් කරන්න. සමහරවිට අපි දන්නවා අපේ දෙමව්පියෝ ටිකක් අධීක්ෂණයේ යුතුව තමයි මේවා දෙන්නේ. නමුත් මේ කාලය තුල දරුවන් ගෙදරට සීමා වුණා. ඔවුන්ට නිදහසේ ඒ වගේ අපි කියනවා ඒවට ඩිජිටල් තිර කියලා. ඒවා භාවිතා කිරීමේ අවකාශ ලැබුණා අධීක්ෂණයකින් තොරව. ඒක නිසා විවිධ මානසික සමාජීය ගැටලු මතුවුණා. අපිට නිතරම අපේ සායනවලට එන දෙමව්පියෝ නගන මැසිවිල්ලක් පැමිණිල්ලක් තමයි මේ දරුවෝ මේවට ඇබ්බැහි වෙලා කියන එක. ඉතාමත්ම සුලභව අපිට දක්නට ලැබෙන දෙයක් තමයි කුඩා දරුවෝ සමහරලාට අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන දරුවෝ සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ගේ අධ්‍යාපනය කියන එකෙන් බැහැර වෙලා විවිධාකාර වීඩියෝ ගේම්ස් එහෙම නැත්නම් අන්තර්ජාලයේ සැරිසැරීමට ඒගොල්ලෝ ඇබ්බැහි වෙලා රැය එළිවෙනකන් සමහරලා අවස්ථාවල ඒ වගේ භාවිතා කරනවා. මේකෙන් ගලව ගන්න බැරි මට්ටමටපත් වෙච්ච කියන එක අපිට අලුතෙන් දක්නට ලැබෙන දෙයක්. ඒ වගේම විවිධාකාර කේන්තියම් හැඟීම් පාලනය කර ගැනීමට අපහසු වීම, විවිධ ඝට්ටන දරුවෝ ගොඩක් වෙලාවට අපිට පේනවා ටිකක් මානසික ආතතිය වැඩි වෙලා තියෙන තත්ත්වයක් මේක යටතේ. මොකද ඒගොල්ලන්ට නිදහස සීමා වෙලා තියෙනවා, ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ඉතින් එම තත්ත්වය යටතේ අපි දකිනවා සමහර දරුවෝ තමුන්ටම හානි කරගන්න විවිධාකාර දේවල් කරගෙන තියෙනවා. පහුගිය කාලය ඇතුළත ඒ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ගැටුම් ඇතිවීම වැඩි වෙලා තියෙනවා. ගෘහස්ත අඬදබර වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේ ඇබ්බැහිවීම වැඩි වෙලා තියෙනවා. අධ්‍යාපනය හොඳට අධ්‍යාපනය ලැබපු දරුවන්ගේ ඒකට තියෙන උනන්දුව හැකියාවන් පහළ බැහැලා තියෙනවා. ඉතින් මේව අපිට මේ ඔබ අහුව ප්‍රශ්නෙට උත්තරේ මේ අවදී අපිට ඊ타ත්ම සුලභ වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. හොඳයි. අපි විශ්වාස කරනවා අද දවසේ වැඩසටහනින් ඊ타ත්ම වැදගත් වූ දේවල් රසක් කතා කරන්නට පුළුවන්කම ලැබුණා කියලා. විශේෂයෙන්ම දරුවන් කුමන ජීවන කුසලතා වර්ධනය කළ යුතුද යන්න පිළිබඳව අපි අද දවසේදී කතා බහ කළා. ඉතින් ඒත් එක්කම සතිමත් බව තමයි මේ සියල්ලන්ටම කදිම පිළිතුර කියලත් අපේ වෛද්‍යතුමන් විසින් මනාව පැහැදිලි කරන්නට යෙදුණා. එසේනම් හිතවතුනි අපි අද දවසට ඔබේ නිවසින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. සමුගන්නා මොහොතේදී ළමා හා
නව යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛජන්ත කොතලාවල මැතිතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග එක්වීම සම්බන්ධයෙන්. එතුමන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහටත් සේවය කරන වගත් අපි මේ මොහොතේදී මතක් කරනවා. එසේනම් හිතවතුනි අපි අද දවසට ඔබේ නිවසෙන් සමුගෙන යනවා. සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. සතියට ප්‍රවේශයක් වැඩසටහන බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 7:30ට විකාශය වනවා. මේ වැඩසටහන තුළින් ඔබේ ජීවිතයට සතිමත් බව වඩන්නට කියා දෙනවා වගේම සතියෙන් යුතුව ජීවත් වෙන්නට මඟ කියා දෙනවා. අද මේ වැඩසටහන විසුරුවා හරිනට දායකත්වයෙන් කටයුතු කළේ තාදී උතාරා අමරසිංහ දියණියගේ පළමු ජන්මදිනය නිමිත්තෙන් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින්ම ගීතා අමරසිංහ, සුනිල් අමරසිංහ, ඒ වගේම ජයලතා අත්තනායක මව්පියවරුන් ඇතුළු සියලු ඥාතීන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්ම පියතුමන් විසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන බව සටහන් කර තිබෙනවා. ඉතින් ඒ අරමුණු එලෙසින් මිට වේවායි ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. මේ සඳහා ඔබට දායක වන්නට පුළුවන් තිරේ පහතින් දිස්වන දුරකථන අංකයට අමතුමක් ලබා දීමෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ලබන සතියේ සුපුරුදු පරිදි හමුවීමේ අපේක්ෂාවෙන් සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙතකින් නිමාවටපත් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.